right අපි වලම සමාගම ටියුට් එකේ 4 වෙනි ගාන කොහොමද හදන්නේ කියලා. 4 වෙනි ගාන 31 දිනට ශේෂ පරීක්ෂණ ආතතරදී සමාගම රැඩ් බදු සඳහා ලියාපදිංචි වී ඇත කියලා දෙන්න තියෙනවා. හරි. ඒකට ගැට් එකක් තියෙනවා මේ ගානේ. බලමු මොනවද තියෙන්නේ කියලා අතිරේක තොරතුරු මෙතනදී තියෙනවා. මුලින්ම කරන්න තියෙන්නේ අපි ආකෘති ටික රෝල් කරගන්න ඕනේ. අපිට වනිකන ආකෘති ටික ආදායම් ප්‍රකාශනය, මූල්‍ය ප්‍රකාශනය, ඒ වගේම හිමිකම් වෙනස් වීම ප්‍රකාශනය, දේපල පිරිත උපකරණ සටහන, බදු පෙර ලාභ සටහන, නේ වියදම් ටික දාගන්න තැනක්. මේ විදිහට හදාගත්තට පස්සේ අපිට පුළුවන් ගන්න හදන්න සීමිත අමාලි සමාගම නේද? ඔව්. සීමිත අමාලි පොදු සමාගම. සීමිත අමාලි පොදු සමාගම. It's 23 අවසන් වර්ෂයේ. Right. හරි අපි පටන් ගමු ගාන හදන්න. මුලින්ම අතරේක තොරතුරු වලින් 2023 දින අවසන් වර්ෂයේ සඳහා මූල්‍ය ප්‍රකාශන පිළියෙල කිරීමේදී පහත සඳහන් ගැළපීම් සිදු කළ යුතු වේ කියලා සඳහන් වෙනවා. පළවෙනි ගැළපෙන්න තියෙන්නේ සමාගමේ තොග අයිතම තුනකින් සමාන වන අතර 2023 දිනට එපයි පිටිපැය හා ශුද්ධ උපලබ්ධියගේ පහත පරිදි වේ කියලා අපිට දීලා තියෙනවා. ABC කියලා අයිතම් තුනක් තියෙනවා. පිරිවැය සහ ශුද්ධ උපලබ්ධිය කියන්නේ වෙන වෙනම දීලා තියෙනවා. එතකොට මෙතන කියන්නේ මේක අයිතම ක්‍රමයටද නැත්නම් කාණ්ඩ ක්‍රමයටද මොන ක්‍රමයකටද වාර්තා කරන්න කියන එක මෙතෙන්දී සඳහනක් කරලා නැහැ. මේ වගේ වෙලාවකදී අපි කරන්නේ ඉස්සර වෙලාම අයිතම ක්‍රමයට බලන්න ශුද්ධ උපලබ්ධියගේ කොච්චරක් වෙනවද කියලා. අයිතම ක්‍රමයට ශුද්ධ උපලබ්ධියගේ ගන්නකොට මෙතන පිරිපැය 1800යි ශුද්ධ උපලබ්ධියගේ 1600 නිසා අපි 1600 ගන්න. නේද? ශුද්ධ උපලබ්ධියගේ 1600 ගන්න. ඊළඟට B1 ගත්තාම B එකේ පිරිවැය 1500යි ශුද්ධ උපලබ්ධියගේ 1800 නිසා අපි එතෙන්දී ගන්නේ මොකද්ද? පිරිවැය. නේ එතෙන්දී පිරිවැය ගන්නේ 1500. හරි 1500. CI තමයි ගත්තාම මේකේ පිරිවැය 900යි ශුද්ධ උපලබ්ධියගේ 800ක් වෙනවා. අපි එතෙන්දී නම් ගන්නේ ශුද්ධ උපලබ්ධියගේ. මෙතන එකතුව ගත්තාම එනවා එතන 1600යි 1500යි 800යි ඔක්කොම 3900ක් යනවා. හරිද? ඔන්න 3900ක් යනවා. අයිතම ක්‍රමයට ගත්තොත් ශුද්ධ උපලබ්ධියගේ මේ තොගවල රුපියල් 3900ක් වෙනවා. හැබැයි කාණ්ඩ ක්‍රමයට ගත්තොත් ශුද්ධ උපලබ්ධියගේ කීයක් වෙනවද? 4200ක් කියලා තියලා තියෙනවා. එතෙන්දී පිරිවැයත් 4200ක් වෙනවා. එතකොට පිරිවැය සහ ශුද්ධ උපලබ්ධියගේ මෙතෙන්දී සමාන වෙලා තියෙන්නේ මේ කාණ්ඩ ක්‍රමයට ගත්තොත් සම්පූර්ණ කාණ්ඩයෙන්. හරිද? ඒ කියන්නේ මේ ආයිතම තුන ඇතුළත් සම්පූර්ණ කාණ්ඩයේම පිරිවැය සහ ශුද්ධ උපලබ්ධියගේ සමාන වුණත් ආයිතමෙන් ආයිතමයට ගන්නකොට ආයිතම ක්‍රමයට ගත්තොත් එකේ ශුද්ධ උපලබ්ධියගේ ඊටමත් අඩු වෙනවා 3900ක්. දැන් මෙතෙන්දී තොගේ වාර්තා කරන්න ඕනි ක්‍රමය ගැන කිසිම සටහනක් නැති නිසා ඒකේ දෙක ප්‍රමිතියට අනුව අපි මේක ගිණුම්පත කරන්න ඕනේ. කොහොමද ගිණුම්පත කරන්නේ? කිසියම් වෙලාවකදී මේ ක්‍රම දෙකේ ශුද්ධ උපලබ්ධියක දෙකෙන් අඩුම අගේ තමයි පොත්වල වාර්තා කරන්න ඕනේ. මොකද අයිතම ක්‍රමයට හෝ කාණ්ඩ ක්‍රමයේ කියන මේ ක්‍රම දෙකටම ශුද්ධ උපලබ්ධියගේ ගණනය කරලා ඒ ගණනය කරන ලැබෙන පිළිතුරු වලින් අඩුම අගේ තියෙන ශුද්ධ උපලබ්ධියගේ ගන්න. ඒක කාණ්ඩ ක්‍රමයට වෙන්නත් පුළුවන් නැත්නම් අයිතම ක්‍රමයට වෙන්නත් පුළුවන්. ඒක කිසි ගැටලුවක් වෙන්නේ නැහැ. ඒ නිසා මේ දෙකිනුත් අඩුම ක්‍රමය තමයි ගන්නේ තෝගේ වාර්තා කරන්න. ඒක හොඳට මතක තියාගන්න. එතකොට මෙතෙන්දී ශුද්ධ උපලබ්ධියගේ විදිහට ගන්නේ අපි කීයද 3900.
right. එතකොට අවසාන තෝගේ පිරිවැය 4200ක් වෙනවා. නේ? පිරිවැය වෙනසක් නැහැ 4200. ශුද්ධ උපලබ්ධියගේ 3900ක් වෙනවා. තෝගය 3900ක් වෙනවා. එතකොට තෝගේ කපා හරින්න වෙනවා කීයද 4200 3900ක් ගියාම 300කින් තෝගේ කපා හරින්න වෙනවා. තෝග කපා හැරි 300යි වෙනත් වියදම් යටතේ 300 තෝග කපා හැරින් තියෙනවා 300ක්. මෙගුණම් පිරිවැය යටතේ අවසන් තෝගය කීයදන්නේ 4200. 4200යි අවසන් තෝගේ විකුණුම් පිරිවැය යටතේ. right. එතකොට මෙතන බදු පෙර ලාභ සටහනට දාන්න තෝග කපා හැරීම 300යි. තෝග කපා හැරීම 300යි බදු පෙර ලාභ සටහනට දාන්න සටහන අංක පස්සේ ඇඩ් කරගන්නවා. සටහන අංක එකවර දාන්නේ අපි වාර්ෂික සඳහා විකිරණ ගාස්තුව රුපියල් ලක්ෂ 3ක අතර එයින් රුපියල් 1,80,000ක් වාර්ෂය තුළදී ගෙවලා විකිරණ ගාස්තුව පරිපාලන වියදම් තුළ ඇතුළත් කර ඇති කියලා කියන්නේ. විකිරණ ගාස්තුව විදිහට 300යි. හරිද? වාර්ෂික සඳහා විකිරණ ගාස්තුව කීයද 300යි. හැබැයි ඒකෙන් 180ක් වාර්ෂය ගෙවලා තියෙනවා. ගෙවපු එක විතරක් පරිපාලන වියදම් තුළ ඇතුළත් කරලා තියෙනවා. ගෙවපු එක විතරක් පරිපාලන වියදම් වලට දාන්න බෑනේ නේද? දැන් බලන්න පරිපාලන වියදම් කොහෙද තියෙන්නේ? පරිපාලන වේදම් කියන්නේ කෙලින්ම 8000ක් දීලා තියෙනවා. කෙලින්ම 8000ක් දීලා තියෙනවා. එතකොට මේ 8000 ඇතුලේ 180ක් තියෙනවා මොනවද විකිරණ ගාස්තු කියන්නේ. ඒ මුදලින් ගෙවුව ටික විතරයි. හැබැයි සම්පූර්ණ විකිරණ ගාස්තු වියදම කියලා 300ක් වෙනවා. එතකොට තව 120ක් තාම මුදලින් ගෙවලා නැහැ. ඒක ගෙවන්න තියෙනවා. හැබැයි ගෙවන්න තියෙන ටික ප්‍රමාණය තාම කිනුම්ගත වෙලා නැහැ. තාම කිනුම්ගත වෙලා නැහැ. අපිට තියෙන්නේ දැන් ඒ ටික කිනුම්ගත කරන්න බෑ. ඒ නිසා මොකද කරන්න අපි විකිරණ ගාස්තු විදිහට දැන් පරිපාලන වේදන් වලට තවත් 120ක් එකතු කරන්න ඕන. එතන 300ක් එකතු කරන්නේ නැහැ. හරිද? එතකොට දැන් මෙතන තියෙනෝනේ පරිපාලන වේදම් කියලා 8000. මේ තියෙන 8000 මුලින්ම කරන්න ඕනේ පරිපාලන වේදම් යටතේ මුලින්ම ලියන්න වේදම් කියලා. හොඳද? මුලින්ම ලියනවා වේදම් කියලා. වේදම් කියලා ලියලා ශේෂ පරීක්ෂණයේ දැනට දීලා තියෙන පරිපාලන වේදම් වල වටිනාකම 8000 ඒක ඉස්සර වෙලා ලියනවා. මේ 8000ට කිසිම මේ වෙනස්කම් කිරීමක් කරන්නේ නැහැ. අහන්න වෙලා නැති ටික ඊට පස්සේ පහලට අපි ලියා ගන්නවා. එහෙම නැතුව ඒක වෙනස් කරන්න යන්න එපා. හරිද? සටහන් වෙලා නැත්තේ දැන් උපචිත ප්‍රමාණය විතරයි විකරණ ගාස්තු කියලා අපි විකරණ ගාස්තු කියලා අපි කීයද දන්නේ? උපචිත වෙන 120 විතරක් වියදමට එකතු කරන්න. මොකද දැනට 180ක් තියෙනවනේ එතන. මේ 8 10 180 තියෙනවා. එසයි 180 ආය අයින් කරන්න අවශ්‍ය නැහැ. 120ක් ඒක සටහන දාන්න වෙනත් ගෙවිය යුතු දැන්. වෙනත් ගෙවිය යුතු දැන් සටහනේ උපචිත විකරණ ගාස්තු උපචිත විකරණ ගාස්තු 120යි. මේ විකරණ ගාස්තු කියන ඒවා බදු පෙර ලාභ සටහනට අවශ්‍යයි. එනිසා බදු පෙර ලාභ සටහනට දාන්න විකරණ ගාස්තු. එතෙන්ද විකරණ ගාස්තු කියලා දාන්නේ අර සම්පූර්ණ වියදම. කීයද 300. සම්පූර්ණ වියදම තමයි බදු පෙර ලාභ සටහනට දාන්නේ. හරිද? right. ඊට පස්සේ ප්‍රවර්තන වර්ෂයට දාලා අධ්‍යක්ෂක ගාස්තු 1200ක් වන අතර වාර්ෂය තුළ ගෙවූ අධ්‍යක්ෂක ගාස්තු 1300ක් පරිපාලන වේදම් වලට හර කරලා තියෙනවා. වාර්ෂයට අදාළ අධ්‍යක්ෂක ගාස්තු 1200.
හැබැයි 1300ක් ගෙවලා තියෙනවා. ගෙවපු ඔක්කොම ටික පරිපාලන බෙදන් වලට දාලා තියෙනවා. දැන් වියදම 1200යිනේ. එතකොට 1200ක් වන වියදමකට අපි 1300ක් පරිපාලන බෙදන් වලට හර කරවුවොත් වැරදිද? හරිද? වැරදිනේ නේද? මොකද 1200 නේ හර වෙන්න ඕනේ නේද? 1200. මුදලින් ගෙවන්න පුළුවන් අපිට. වැඩිපුරත් ගෙවන්න පුළුවන්, අඩුවෙන් ගෙවන්නත් පුළුවන්. නමුත් පරිපාලන වේදම් නැත්තම් වියදමක් විදිහට අපි හඳුනාගන්නේ කාලච්ඡේදයට අයිති ප්‍රමාණය විතරයි. ඒක අඩුවෙන් ගෙවුවත් වැඩියෙන් ගෙවුවා කියලා ඒ ගෙවපු ප්‍රමාණය අපි වියදම් විදිහට ගන්නෙ නෑ. කාලච්ඡේදයට අයිති ප්‍රමාණය විතරයි ගන්න. එතකොට කාලච්ඡේදයට අයිති ප්‍රමාණයට වඩා වැඩිපුර ප්‍රමාණයක් දැන් පරිපාලන වේදම් වල අධ්‍යක්ෂක වේතන අධ්‍යක්ෂක ගාස්තු විදිහට ඇතුළත් වෙලා තියෙනවා. එතකොට කීයක්ද වැඩිපුර ඇතුළත් වෙලා තියෙන්නේ? 1200 1300ක් ගෙවනවා වැඩිපුර 100ක් ගෙවලා තියෙනවා. ඒ ගෙවපු වැඩිපුර 100 තමයි පරිපාලන වේදන් වල වැඩියෙන් සටහන් වෙලා තියෙන්නේ. එහෙනම් දැන් අපි කරන්න ඕනි පරිපාලන වේදන් වල මේ වැඩියෙන් සටහන් වෙලා තියෙන අධ්‍යක්ෂක ගාස්තු 100 ඉවත් කරන්න. අධ්‍යක්ෂක එතන ලියන්න පුළුවන් වැඩියෙන් සටහන් කළ අධ්‍යක්ෂක ගාස්තු කියලා ලියන්න පුළුවන්. හරිද? වැඩියෙන් සටහන් කළ අධ්‍යක්ෂක ගාස්තු කියලා ලියන්න පුළුවන්. ගාස්තු විදිහට අපි එතෙන්දී 100ක් අඩු කරන්න ඕනේ. හරිද? දැන් 100ක් අඩු කරනවා. ඇයි මේ 8000 ඇතුලේ 1300ක් දාලා තියෙනවා. නමුත් ඒ තියෙන්න ඕනේ 1200. ඒ වැඩියෙන් තියෙන 100ක් අඩු කරනවා. ඒක ඉදිරියට ගෙවු වියදමක් නේ. ඉදිරියට ගෙවු වියදම් කියන්නේ ජංගම වත්කම. ඒ නිසා ජංගම වත්කම් වල ඉදිරියට ගෙවු. ඉදිරියට ගෙවු. අධ්‍යක්ෂක ගාස්තු විදිහට 100ක් එකතු කරනවා. ජංගම වත්කම් වල ඉදිරියට ගෙවු අධ්‍යක්ෂක ගාස්තු විදිහට 100ක් එකතු කරනවා. හරි 100ක් ඉදිරියට ගෙවලා තියෙනවා. අධ්‍යක්ෂක ගාස්තු කියන එක බදු පෙර ලාභ සටහනකට අනිවාර්යයෙන් අපිට දාන්න වෙනවා. ඒතකොට බදු පෙර ලාභ සටහනේ අධ්‍යක්ෂක ගාස්තු 1200ක් අපි එක් කරනවා. 1200ක් එකතු කරනවා. 1300ක් නෙවෙයි දාන්නේ 1200ක් තමයි එතෙන්ද දාන්නේ. හරි 1200ක් එතෙන්ද දාන්නේ. ඊළඟට සමාගම වසරක කාලයක් සමගව වසරක කාලයක් සහිතව භාණ්ඩ විකුණනු ලබන අතර 20 23 දිනට වගකීම් සහතික සඳහා විකුණුම් වටිනාකමේ 1% ප්‍රතිපාදනය කළ යුතුයි කියලා සඳහන් වෙනවා. වගකීම් සහතික සඳහා ප්‍රතිපාදනයක් කරන්න කියලා කියනවා අපිට විකුණුම් මත කලින් කරලා තියෙනවද කියලා බලන්න තියෙනවානේ. වගකීම් සහතික මත ප්‍රතිපාදනයක් කරලා තියෙනවා. හරි. අපිට මෙතෙන්දී ටී ගිණුමක් අවශ්‍ය වෙනවා. ඒ නිසා අපි ටී ගිණුමක් හදලා මේ වැඩේ කරමු. ඒක ගොඩක් ලේසියි අපිට. right අපි ඉක්මනින් ටී ගිණුමක් හදාගමු. හරි ටී ගිණුමක් හදා ගන්නවා වගකීම් සහතික මත ප්‍රතිපාදන වෙන් කිරීම කියලා. වගකීම් සහතික මත ප්‍රතිපාදන වෙන් කරන්න ඕනේ හැම අවුරුද්දකම විකුණුම් වලින් 100%ක්. හරි 20 23 දින වගකීම් සහතික සඳහා විකුණුම් වලින් 100%ක් ප්‍රතිපාදනය කළ යුතුයි කියලා කියනවා. එතකොට විකුණුම් බලන්න කොච්චර තියෙනවද කියලා. විකුණුම් තියෙනවා 102ක් තියෙනවානේ. 1,02,000ක් තියෙනවා. එතකොට 100%ක් කියන්නේ 1,02,000යි. ඒ නිසා අවසාන ශේෂය විදිහට දාන්න 102යි. එතකොට 100%ක් නේ 100%ක් කියන්නේ සරි 1000
20. හරිනේ. සෙට් එක 1020. හරි. එකසිය දෙකයි බිංදු 3 වැඩි කරනවා 100ට 1. එතකොට එනවා 1020ක් යන. ඊට පස්සේ මෙතන තියෙනවා වගකීම් සහතික මත ප්‍රතිපාදන වෙන් කරලා තියෙනවා කාලච්ඡේදයේ ආරම්භයේ 400ක් වෙන් කරලා තියෙනවා. ඒ 400 ආරම්භක ශේෂ විදිහට ගන්න. මේක හර ආඩම්බරණයි හදනවා වගේ තමයි. හරිද? මේක ආරම්භක ශේෂ විදිහට ගන්න. හරි. ආරම්භක ශේෂ විදිහට ඔක ගන්න. ඊට පස්සේ තව ගෙවපුවක් තියෙනවද කියලා බලන්න. වගකීම් සහතික සම්බන්ධයෙන් තව මොනවද තියෙනවද කියලා බලන්න. ඔව් මෙතන වගකීම් සහතිකම වියදම් ගෙවලා තියෙනවා කියද්දි 320ක් ගෙවලා තියෙනවා. එතකොට මුදල් බැර කරලා වගකීම් සහතික කියනව හර කරනවා 320ක් මුදල් කියලා. මුදලින් ගෙවලා තියෙනවා 320ක් මුදලින් ගෙවලා තියෙනවා. ඔය තියෙන සටහන් ඒ තියෙන අයිටම් ටික ඔක්කොම ඔය විදිහට ඇඩ් කරගන්නවා. අන්න මේක තොරණය කරාම අනිවාර්යෙන් මේ මෙතෙන් එනවා ශේෂය. මේ මෙතෙන් 940ක් ඇවිත් තියෙනවනේ. මේ විදිහට 940ක ශේෂයක් එනවා. මේ එන 940ට අපි කියනවා වගකීම් සහතික මත ප්‍රතිපාදන වියදම කියලා. හරිද? ඒතර වගකීම් සහතික වියදම වෙන්නේ මේ අවුරුද්දට රුපියල් 940. හරි? වගකීම් සහතික සම්බන්ධයෙන් වියදම වෙන්නේ කීයද? රුපියල් 940. මොකද කරන්නේ ඉස්සර වෙලා? ප්‍රවාතන වර්ෂය ඇස්තමිතු කරලා තියෙන ප්‍රමාණය ඉස්සෙල්ලා වාගෙන ඒක ශේෂයේ භාගයේ විදිහට හර පැත්තට දාගන්න. ඊට පස්සේ ශේෂ පරීක්ෂමේ ආරම්භක ශේෂය බලන්න ඒක ඇති. තියෙනවා නම් දාන්න නැත්නම් එකයි. හරිද? ඒක බැර කරගන්න ඕනේ. එතක මුදලින් ගෙවලා තියෙන ප්‍රමාණයක් ඇති. තියෙනවා නම් ඒක හර කරගන්න. නැත්නම් තොරණය කරන්න. එතකොට එනවා අපිට ශේෂය, පේන ශේෂය එක හර පැත්තෙන් එනවා නැත්නම් බැර පැත්තෙන්. කොයි පැත්තෙන් හරි බැර පැත්තෙන් නම් එන්නේ ඒක වියදම 940ක් එනවා. ඒක ලාභ ගිණුමට ගෙනියනවා. ඒක ලියන්න ඕනේ කොහෙද? බෙදා හැරීම වියදම් යටතේ 940 සටහන් කරනවා. බෙදා හැරීම වියදම් යටතේ වගකීම් සහතික වියදම් 940. වගකීම් සහතික වියදම 940යි කියලා බෙදා හැරීම වියදම් වලට ඇතුළත් කරනවා. ඔක බදු බිර ලාභ සටහනටත් දානවා වගකීම් සහතික වියදම 940 බදු බෙර ලාභ සටහනටත් ඔක දාන්න 940. ඊට පස්සේ අවසානයේ තියෙන සම්පූර්ණ ඇස්ටිමේට්ගත වගකීම කීයද ශේෂ භාගය යන්නේ 1020ක් භාගය යනවනේ. ඒ භාගය යන 1020 ජංගම වගකීම යටතේ ලියනවා වගකීම් සහතික මත ප්‍රතිපාදන කියලා. වගකීම් සහතික මත ප්‍රතිපාදන 1020. මේක ටිකක් පින් වශයෙන් ලියන්න. මෙතන ලියනකොට සාමාන්‍ය රූල් දෙකක් විතර අතාරිනවා. අපි එකක් තමයි වෙළඳ. මෙතන ඔයාලා ලියලා ඇති. වෙළඳ ගෙවිය යුතු දෑ තියෙනවා. අනිත් එක කල්බදු ඉන්නවා. හරිද? කල්බදු එක තියෙන. මේ දෙක ලියන්න ඉඳ තියලා වගකීම් සහතික මත ප්‍රතිපාදන සටහන් කරන්න. හරි? ඊළඟ ගැළපිල්ල බලන්න. ඊළඟ ගැළපිල්ල 30/23/31 දිනට සිටි රුපියල් ලක්ෂ 2ක් වටිනා ණයක ඇතියෙකු 20/25/10 දින උන්නත් වූ බව අධිකරණය විසින් ප්‍රකාශ කරන ලදී. සභාගමේ මූල්‍ය ප්‍රකාශන අධ්‍යක්ෂක මණ්ඩලය විසින් 20/26/30 අනුමත කරන ලදී. එක කාල කේස් 10ට අනුව වාර්තා කරන කාලච්ඡේදයෙන් පසු සිදුවීම් කියන ප්‍රමිතියට අනුව තමයි
මෙතන ගැළපීම කරන්න වෙන්නේ. එතකොට මේක ගලපන සිද්ධියක් නේ. ගලපන සිද්ධියක් විදිහට තමයි අපි මේක සලකන්නේ. බලන්න බොල්න නැත්නම් බොල්න කපා හැරීම කරන්න වෙනවා අපිට. වෙළඳ ලැබිය යුතු දේ ඉන්නවා කියද 3500ක් ඉන්නවා. මේ 3500න් තව 200ක් බොල්න කපා හරින්න ඕනේ. එතකොට 3300ක් එනවා. හරි 200ක් එනවා. එතකොට 3300 වෙළඳ ලැබිය යුතු දේ වෙළඳ ලැබිය යුතු දේ 3300ක් එනවා. ජංකව වත්කම් යටතේ බොල්නෑ විදිහට 200ක් නේ. බොල්නෑ විදිහට බෙදා හැරී බෙදාම යටතේ බොල්නය 200ක් අප බොල්නෑ විදිහට 200ක් එතෙන්දී කපා හරිනවා. දේපල පිළිත් උපකරණ සංයුතිය ශේදිය තියෙනවා. කාලච්ඡේදයේ අවසානයේට තිබිලා තියෙන පිරිවැය නේද මේ තියෙන්නේ. මේ පැත්තේ ආරම්භක ශේෂ ටික දීලා තියෙනවා සමුචිත ශේව. අතිරේක තොරතුරු වල මෙන්න මෙහෙම කියනවා. ගොඩනැගිලි වල ඉතිරි ඵලදායී ජීව කාලය අවුරුදු 10ක් බවට 2019 4 එක තියෙන නැවත ඇස්තිමේදු කර අතර සුළු නගයක් නොමැති විය කියලා දීලා තියෙනවා. එතකොට ගොඩනැගිල්ල ඵලදායී ජීව කාලය අවුරුදු 10ක් කියලා හඳුනාගෙන තියෙනවා. කාලච්ඡේදයේ ආරම්භක දවසේම හඳුනාගෙන තියෙන්නේ. ඒ නිසා ගොඩනැගිලි වල ප්‍රවර්තන වර්ෂය හොයාගන්න අපි මුලින්ම 25000 පිරිවැය 25000යි 25000න් අඩු කරනවා මේ නිකන් කරලා තියෙන සමුචිත ශය 5000යි. අඩු කරලා ඵලදායී ජීව කාලය වර්ෂ 10ක් කියලා කියනනේ. 10න් බෙදලා. එතකොට 25න් ගියාම 20යි 20 10න් බෙදුවාම 2000. එතකොට මේ අවුරුද්දේ ගොඩනැගිලි වල ෂෙයා වෙන්නේ රුපියල් 2000යි. දේපල පිළිවෙත උපකරණ ලේඛනයට එන්න ලේඛනයේ ගොඩනැගිලි ආරම්භක ශේෂය 25000යි. සමුචිත ශේෂය ආරම්භක ශේෂය තියෙනවා 5000. වාර්ෂික ශේෂය වෙන්නේ එතකොට දැන් 2000යි. වාර්ෂික ශේෂය 2000යි. ශේෂ වියදමට අපි එකවර ගමු කොහොමද? හරි මේක ගත්තද නැද්ද කියන්නේ අපි දන්නේ නැහැ තාම. බලමු ගැළපිලිවල සටහන නැති එක. ඊළඟට 2014 එක දින පිටිපැය 12000ක මොටර රථයක් කල්බතු ක්‍රමයට අපත් කරගත් අතර මූලික ගෙවීම් ලෙස පිරින 50ක් ගෙවන ලදී. කල්බතු කාල සීමාවද කල්බතු පොලිය පහත පරිදි. වාර්ෂික කල්බතු භාරකය 1580ක් වන අතර වර්ෂය තුළ ගෙවූ කල්බතු භාරකය කල්බතු ණයහිමි ගිණුමට හර කිරීම හැර වෙන සටහනක් තබා නොමැති කියලා කියනවා. 1200කට මොටර රථයක් අරගෙන තියෙනවා කල්බතු ක්‍රමය. එතකොට 150ක් මූලික ගෙවීම ගෙවුවා කියන්නේ ඉතිරි වෙන්නේ එතකොට අපිට 150යි නේ කියන්නේ. අනිවාර්යයෙන්ම රුපියල් 6000යි නේ. 12000න් 150ක් කියන්නේ 6000යි. right. එතකොට ප්‍රවර්තන වර්ෂය වෙන්නේ 19 20 කියන අවුරුද්ද. මේ අවුරුද්දේ ගෙවන්න තියෙන අපිට කීයද රුපියල් 500. ණය පොලි. වාරිකය 1580යි. එකකින් 500ක පොලියක් අයින් වුණාම අපිට තව ගෙවන්න තියෙනවා කීයද 1080ක් ගෙවන්න වෙනවා ණය කොටසේ. එතකොට ණය කොටස ගත්තම මෙතන තියෙනවා කල්බදු ණය හිමියෝ කියලා 3440ක්. මේ 3440ක් ඉන්නේ. 3440 හැදෙලා තියෙන්නේ 3440 හැදෙලා තියෙන්නේ කල්බදු වාරකයේ 1580ක් වන අතර වර්ෂය තුල ගෙවූ කල්බදු වාරකයේ කල්බදු ණය හිමි ගිණුමට හර කෙර
මේ 1580 කල්බදු නාහිමි ගිණුමට හර කරනවා. ඒක හර එක අයින් කරන්න 1580 අපි එකතු කරනවා අපිට. එතකොට 3440ට 1500 එකතු වුණාම 5020ක් වෙනවා. 5020ක් වෙනවා කල්බදු නාහිමියු ප්‍රමාණය. හරිද කියලා බලා ගන්න ඕනේ මේ. හරි. හරිද කියලා බලා ගන්න පුළුවන් මේ විදිහට පළවෙනි වාරයේ නයි පොලිය ඇවිල්ලා රුපියල් 600. එතකොට 1580න් 600ක් අඩුවනම 980යි නයි වාරිකේ. සම්පූර්ණ කල්පතු නයි හිමියෝ ඉන්නේ 6000යි. ඒකෙන් 980ක් අඩු වුණාම කීයද? 5020. එතකොට 2019 4 ඒකට කල්බදු නයි හිමි ප්‍රමාණය වෙන්නේ කීයද? 5020. මේ 5020 මේ අවුරුද්දේ අපි ගෙවනවා කීයක්ද? 1080ක් ගෙවනවා. ඒ ගෙවන 1080 දැන් අඩු කරනවා. මේ අවුරුද්දේ ගෙවන 1080යි. 5020න් 1080ක් අඩු කරාම අපිට තව ගෙවන්න ඉතුරුයි 3940ක් ගෙවන්න ඉතුරුයි. මේ ගෙවන්න ඉතුරු වෙන 3940න් ඊළඟ අවුරුද්ද ගෙවනවා 1580න් මෙන්න මේ 400ක පොලිය අයින් වුණාම 400 පොලිය අයින් වුණාම 1180 ඊළඟ අවුරුද්ද ගෙවනවා. ඒ නිසා 1180 ජාංගම වගකීම වෙනවා. ඒ නිසා මේ 3940 1180ත් අඩු වුණාම 2760ක් එනවා. 2760ක් එනවා. එතකොට 2760යි ජාංගම නොවන වගකීම 1180යි ජාංගම වගකීම කල්පතු නාහිමියෝ. කල්පතු නාහිමියෝ කල්බදු නාහිමියෝ 2760යි කල්බදු නාහිමියෝ ජාංගම වගකීම 1180 එතකොට කල්බදු පොලි ඊට හොද්දට කල්බදු පොලිය රුපියල් 500යි වගේ වල තියෙන්නේ මූල්‍ය වේදම් යටතේ දානවා මූල්‍ය වේදම් යටතේ දානවා කල්බදු පොලි 500 මූල්‍ය වේදම් යටතේ දානවා කල්බදු පොලි 500. දැන් ප්‍රශ්නයක් එනවා කල්බදු පොලිය ඒ මූල්‍ය වේදම් වලට දාන්නේ කියන්නේ. දැන් මෙතන මූල්‍ය වේදම් තියෙනවා. මෙතන මූල්‍ය වේදම් වල තියෙනවද නැද්ද කියන්න අපි දන්නේ නැහැ. ඒ ගාන අඩු නිසා කෙලින්ම හිතෙනවා මෙතන නැහැ කියලා. නමුත් ඒක හොයාගන්න ඒක පැහැදිලි වෙනවා. අපි මෙතන කියනවා සම්පූර්ණ වාරිකේම ණයහිමි ගිණුමට හර කරා කියලා. සම්පූර්ණ වාරිකේම ණයහිමි ගිණුමට හර වෙන්නේ නැහැ. සාමාන්‍යයෙන් ණයහිමි ගිණුමට කල්පතු වාරිකේ හර වෙන්නේ කොටස් දෙකකට. පොලි කොටස පොලි ගිණුමට හර කරලා ණය කොටස විතරක් ණය හිමි ගිණුමට හර වෙනවා. එතකොට 500ක් හර වෙන්න ඕන පොලි ගිණුමට 1080ක් හර වෙන්න ඕන ණය හිමි ගිණුමට. දැන් 1580ම සම්පූර්ණ වාරිකේම ණය හිමි ගිණුමට හර කරා කියලා කියන්නේ අනිවාර්යයෙන්ම මූල්‍ය වේදන් යටතේ කල්බදු පොලියක් ඇතුළත් වෙන්නේ නැහැ. හරි. එතෙන්දී කල්බදු පොලියක් ඇතුළත් වෙන්නේ නැහැ කියන එක තමයි එතෙන්දී තේරෙන්නේ. ඊට පස්සේ වෙනත් සටහනක් තබා නොමැත කියලා දීලා තියෙනවා. 10 දින පිළිවෙල රුපියල් 6000ක මොටර් රථයක් විකුණන ලද අතර විකිණීමේ ලද මුදල මොටර් රථ විකුණුම් කිරීමට බැරි කිරීම පමණක් සිදු කර ඇත. මේ මොටර් රථයේ 2019 4 එක දිනට ධාරණාගේ 3600කි. පිළිවෙල 6000ක මොටර් රථයක් විකුණලා තියෙනවලු 10 හරිද? 4ට මේ ධාරණ වටිනාකම රුපියල් 3600ක් කියලා දීලා තියෙනවා. විකිණීමේ ලද මුදල මොටර් රථ විකුණුම් ගිණුමට බැර කිරීම හැර වෙනත් කිසිදු සටහනක් මොටර් රථ විකුණුම් ගිණුම තියෙනවා. මොටර් රථ විකුණුම් කියලා ගිණුමක්
මම තියෙනවා 3800කට විකුණලා තියෙනවා. අපිට පුළුවන් මෙතෙන් ටී ගිණුමකට යන්න. හරි. අපි මේ වගේ ටී ගිණුමක් හදා ගන්න පුළුවන්. මෝටර රථ විකුණුම් ගිණුමක් හදා ගන්න පුළුවන්. මෝටර රථ විකිණීමේ ලැබිලා තියෙනවා 3800ක් ලැබිලා තියෙනවා මුදලින්. හරි. මුදලින් ලැබිච්ච ගන්න දාන්න 3800ක් මුදලින් ලැබෙනවා. පිරිවේ මෝටර රථේ විකුණන මෝටර රථේ පිරිවේ බලන්න. ඒ පිරිවේ කීයද රුපියල් 6000ක් වෙනවා. ක්ෂය ටික හොයාගන්න ඕන නේද? ක්ෂය ගත්තාම ක්ෂය ටික හොයාගන්න පුළුවන්. මේ මෝටර රථේ 2019 අතර එකට ධාරණාදී 3600ක් කියලා කියනවා. එතකොට 6000න් 3600ක් අඩු වුණාම ආරම්භක දවසට සමුචිත ක්ෂය තියෙනවා 2400ක් තියෙනවා. කවදටද? 2019 4කට. හැබැයි මේක විකුණන්නේ 10කට. තව මාස 6කට මේක ක්ෂය කරගන්නවා. සියලුම මෝටර රථ කලබදු රථයත් සමග වාර්ෂික 20% බැගිය සරල මාර්ග ක්‍රමයට ක්ෂය කරනවා කියලා කියනවා. එතකොට 6000 වැඩි කරනවා 20%ෙන් 1200 වෙනවා දෙකකින් මාස 6කට ක්ෂය වුණ එතන ක්ෂය වෙනවා මාස 6ට 600. එතකොට ඔක්කොම ක්ෂය වෙනවා 3000ක් ක්ෂය. ඔක්කොම ක්ෂය 3000යි. එස සමුචිත ක්ෂය වෙන්න ගන්නවා 3000යි. එතකොට ලාභයක් ලැබෙනවා නේද? රථේ විකිණීමෙන් අපිට ලාභයක් ලැබෙනවා රුපියල් 800ක ලාභයක් ලැබෙනවා. රථේ විකිණීමෙන් රුපියල් 800ක ලාභයක් ලැබෙනවා අපිට ගිණුම තුලනේ කරන්නේ. එක වෙනත් ආදායම් යටතේ ලියන්න මෝටර රථ විකුණුම් ලාභ රථ විකුණුම් ලාභ වෙනත් ආදායම් යටතේ විකුණුම් ලාභය 800යි. රථේ විකිණීම ගිණුම්ගත කරන්න ඕනි. දෙපළ පිළිතුම කරන ලේඛනයේ මෝටර රථ තීරුවේ ඉවත් කිරීම යටතේ පිරිවැය 6000 අයින් කරනවා. ඒකේ සම්පූර්ණ ක්ෂය කීයද? ඉවත් කිරීම යටතේ සම්පූර්ණ ක්ෂය 3000 3600 3600 නෑ 3000 හරි. ක්ෂය 3000 ක්ෂය 3000 සම්පූර්ණ ක්ෂය ටික අයින් කරනවා 3000. හරි සම්පූර්ණයෙන්ම තියෙන ක්ෂය ටික ඔක්කොම මෙතනින් 3000 අයින් කරනවා. right. right. එතකොට මෙතන තියෙන මෝටර රථ විදිහට ආරම්භක ශේෂය 8000ක් දීලා තියෙනවා. ඒ 8000 මෙතන ආරම්භක ශේෂය විදිහට දාන්න මෝටර රථ හරිනේ. right. ඊළඟට සමාගම සතු ඉඩම ප්‍රථම වරට 2023 දින 16800කට ප්‍රත්‍යාගනය කළ අතර කිසිදු
යම් 16800කට ප්‍රත්‍යාගන්නේ කරලා තියෙනවා. එහෙනම් අවසාන ශේෂය දානවා 16800 දාන්න. ආරම්භක ශේෂයේ විදිහට දාන්න මෙතන තියෙන 15 දාන්න. එතකොට 1800කට ප්‍රත්‍යාකරන උන අතිරික්තයක් ඇති වෙනවානේ. 1800ක ප්‍රත්‍යාකරන අතිරික්තයක් ඇති වෙනවා 1800ක්. ප්‍රථම වැඩ ප්‍රත්‍යාකරණය කරන්නේ. එතකොට 1800ක අතිරික්තයක් එනවා. ඒක වෙනත් විස්තීර්ණ ආදායම යටතේ 1800 දාන ඉඩම් ප්‍රත්‍යාකරණයේ අද අතිරික්තය 1800. සියලු මෝටර රථ කලබද රථයත් එක්ක වාර්ෂික 20%කින් සහ කාර්යාල උපකරණ වාර්ෂික 25%කින් පිරිවැය මත සරල මාර්ග ක්ෂය කළ යුතු වේ කියලා දෙලා තියෙනවා. කැප් ප්‍රවර්තන වශයෙන් විතර ක්ෂය කරන්න වෙනවා. කාර්යාල උපකරණ 25%නේ ක්ෂය කරන්න ඕනේ. කාර්යාල උපකරණ තියෙනවා 10000ක් තියෙනවා. ආරම්භක ශේෂය 10000යි. එතකොට 10000ට 25%ක් කියලා කියන්නේ වැඩි කරන්න 25න් 2500. දැන් මෝටර රථ ක්ෂය කරන්න ඕනේ. මෝටර රථය ගත්තාම ඒකේ 6000ක් අපි අයින් කරනවා. ඉතුරු වෙන්නේ එතකොට අපිට 2000යි. ඒ 2000ට තමයි 120ක් ඉස්සර වෙලා ක්ෂය කරගන්නේ. 120යිනේ ක්ෂය කරන්නේ. 2000ට මුලින්ම 120ක් 2000ට 120ක් කියන්නේ 2000ට 120ක් ක්ෂය බලන්න 400ක් එනවා. හරිද? 400ක් එතෙන් එනවා. එතකොට ඒ 400 මෙතන තියෙනවනේ 600ක්. ඒ 600යි ඔක්කොම එකතු වුනහම 1000ක් එනවා වාර්ෂික ක්ෂය මෝටර රථවල. හරි? මෝටර රථවල සම්පූර්ණ වාර්ෂික ක්ෂය එනවා 1000ක් එනවා. හරිද? සමුචිත ක්ෂය දාන 5000යි 5600යි 2500. ඊට පස්සේ කල්බදු රථය ෂෙයා කරන්න ඕනේ. දැන් කල්බදු රථයේ වටිනාකම මෙතන දීලා නැහැ. නේ? ඒක මෙතන හොයාගන්න ලේසි. මේ 58යි මෙතන තියෙන පිරිමැය. 58යි මෙතන පිරිවැය වුණාට මෙතන පිරිවැය පෙන්නනවා 70. කීයක් වැඩිද? 12000ක් වැඩියෙන් තියෙනවා. 12000ක් වැඩි කියලා කියන්නේ ඒ 12 තමයි අර කල්බදු රථේ. හරි? අර කල්බදු රථේ වටිනාකම 12000යි. පිරිවැය 12000යි. ඒක අරන් තියෙන ගිය අවුරුද්දේ. එතකොට 12000ට 120ක් කියලා කියන්නේ 2400යි. සමුචිත ශේවල ආරම්භක ශේෂය 2400 ප්‍රවර්තන අවුරුද්දට 2400 තමයි එතන ෂය වෙන්නේ. එතකොට ධාරණා කියන එකේ 7200ක් එනවා. පස්සේ ක්ෂය ඔක්කොම ටික ගන්න ගොඩනැගිලි ක්ෂය 2000යි. ක්ෂය කළ යුතුයි කියන්නේ ඒ ක්ෂය මෙතන සටහන් වෙන්නේ නැහැ. සා ගොඩනැගිලි. ගොඩනැගිලි ක්ෂය 2000යි. පරිපාලන වේදන් වල දැන් ක්ෂය සටහන් වෙන්නේ නැහැ. හරිද? සටහන් වෙනවා නම් කොහොමද කරන්නේ? සටහන් වෙනවා නම් අනිවාර්යෙන් එනි මෙතන 2014යි එකට ශේෂ දෙන්න විදියක් නැහැ. හරිනේ. 2000යි ඊට පස්සේ මෝටර රථ බෙදා හැරීම වියදම් වලට දාන්න ඕනේ. බෙදා හැරීමේ රථ කියලා එකක් තියෙනවා. මෝටර රථ 1000ක් වෙන වෙනවා. 2400ක් කල්බදු රථ වෙන වෙනවා. කල්බදු රථය වෙන වෙනවා 2400. රයිට්. කල්බදු රථය වෙන වෙනවා 2400ක් මෙතන. ඊට පස්සේ කාර්යාල උපකරණ 2500යි පරිපාලන.
900ක් යනවා කාර්යාල උපකරණ එක වෙනම ගන්න. හරිනේ කාර්යාල උපකරණ ෂෙයා 2500ක් එක වෙනම ගන්න වෙනවා. ඉතින් right. තොර මෝටර රථයේ ෂෙය සාමාන්‍ය මෝටර රථ ෂෙය 1000යි. කාර්බතු මෝටර රථයේ ෂෙය 2400. වාර්ෂික තුල ගෙවූ ආදායම් බදු තුල පෙර වර්ෂයට අදාළව ගෙවූ 1200ක් ඇතුළත් වන අතර 2023 දිනට ගෙවිය යුතු ආදායම් බදු රුපියල් 540ක් ලෙස ඇස්තිමේට් කර ඇත. ගෙවිය යුතු ආදායම් බදු 540ක් විදිහට ඇස්තිමේට් කරලා තියෙනවා. හරි. වාර්ෂික තුල ගෙවූ ආදායම් බදු තුල පෙර වර්ෂයට අදාළව 1200ක් ඇතුළත් වෙනවා. ගෙවූ ආදායම් බදු බලන්න කොච්චරක් තියෙනවද කියලා. ගෙවූ බදු තියෙනවා ගෙවූ ආදායම් බදු තියෙනවා ආදායම් බදු ගෙවීම 7200ක් ගෙවලා තියෙනවා. ඒකෙන් 1200ක් පෙර අවුරුද්ද පෙර වර්ෂයට. පෙර වර්ෂයට කිව්වේ 1200 එක අයින් කරන්න. ඒක අයින් කරාම මේ අවුරුද්දට එන ගාන එනවනේ. නේද? ඒක අයින් කරාම මේ අවුරුද්දට එන ගාන එනවා. හරිද? 6000 තියෙනවා. ඒක මේ අවුරුද්දට ආදායම් බදු විදිහට 6000ක් ගෙවලා තියෙනවා. ඒක නෙවෙයි කියන්නේ. හරිනේ 6000ක් ගෙවලා තියෙනවා. එතකොට මේ අවුරුද්දේ ප්‍රවර්තනයේ ගෙවූ බද්ද ඊට 6000යි තව ගෙවිය යුතු උපචිත තියෙනවා 540ක් තියෙනවා උපචිත. හරිද? උපචිත තියෙනවා කීයද 540ක් උපචිතයි කියනවනේ. මේ කියන්නේ ඒකනේ කියන්නේ නේද? 20යි 23යි 31 දිනන ගෙවිය යුතු බදු රුපියල් 540ක් විදිහට ඇස්ටිමේට් කළා. 331ට ගෙවිය යුතු බද්ද 540ක් විදිහට ඇස්ටිමේට් කරලා තියෙනවා. ඒතකොට සම්පූර්ණ බද්ද කීයක් වෙනවද? 6540ක් වෙනවා ඇස්ටිමේට් ගත බද්ද. ඇස්ටිමේට් ගත බද්ද වෙනවා 6540ක් ප්‍රවර්තන අවුරුද්ද. ඒ කියන්නේ මේ අවුරුද්දේ ඇස්ටිමේට් ගත ආදායම් බද්ද කොච්චරද? 6540යි. හරි. බදු විදිහට වර්ෂය තුල රුපියල් 7200ක් ගෙවලා තියෙනවා. ඒ ගෙවපු 7200 ගිය අවුරුද්දට අදාළ 1200ක් තියෙනවා. 1200 අයින් කරාම ප්‍රවර්තන අවුරුද්දට ගෙවලා තියෙන කීයද? රුපියල් 6000. 6000න් තව 540ක් 331ට උපචිතයි කියලා දීලා තියෙනවා. එතකොට මේ 540ත් එක්ක ඔක්කොම එකතුව 6540ක් වෙනවා. දැන් අපිට සටහනක් ඕනේ ආදායම් බදු සටහනක් අවශ්‍යයි. ප්‍රවර්තන වර්ෂය සඳහා ඇස්ටිමේට්ගත ආදායම් බද්ද කීයද? ඇස්ටිමේට්ගත ආදායම් බද්ද 6540ක් වෙනවා. එතකොට ආරම්භයේ බලන්න කොච්චරක් එකයක් තිබිලා තියෙනවද කියලා. නැත්තම් දෙරට ආදායම් බදු ප්‍රතිපාදනය තියෙනවා මේ 4යි එකට කාලච්ඡේදයේ ආරම්භයේ ප්‍රතිපාදනය තියෙනවා කියද 900ක් තියෙනවා. 900ක් වෙන් කරලා තිබිලා තියෙනවා
අපි ඒ වෙනුවෙන් 1200ක් ගෙවලා තියෙනවා. එතකොට 300ක් තව ඌණ නේ 300ක් අපි අඩුවෙන් තමයි වෙන් කරලා තියෙන්නේ. නේ 300ක් අඩුවෙන්. ඒ අඩු වෙලා තියෙන 300 දැන් මොකද කරන්නේ මේ අවුරුද්දේ ආදායම් බද්ද නැත්නම් ලාභේ තව 300ක් කපාහරින්න සිද්ධ වෙනවා. අපි 900ක් වෙයි කියලා ආදායම් බද්ද වෙන් කරගෙන ඉඳලා තියෙන රුපියල් 900ක් වෙයි කියලා 2019 අවුරුද්දට අවසන්. හැබැයි අවසානයේ වුණාට පස්සේ කියන්නේ 2020 අවුරුද්දේ අපි ඒ වෙනුවෙන් 1200 ගෙවනවා. ඊට වඩා වැඩි ප්‍රමාණයක් අපි ගෙවලා තියෙනවා නේ. අපිට උණ නැත්තම් අඩුවෙන් තමයි අපි වෙන් කිරීම අරගෙන තියෙන්නේ. අපි අපිට කියනවා ඌණ බදු වෙන් කිරීම කියලා. නිසා ඌණ බදු වෙන් කිරීම ඌණ බදු වෙන් කිරීම රුපියල් 300 එතෙන් දෙකට. එතකොට ඇස්තිමේන්තුගත ආදායම් බද්ද 1600 1540යි ඌණ බද්ද තියෙනවා රුපියල් 300 දෙකේම එකතුව 6840ක් වෙනවා. ආදායම් බදු වියදම වෙන්නේ 6840යි. 6840ක් වෙනවා දැන් ආදායම් බද්ද සම්පූර්ණ වියදම. 6840ක් එතකොට මේ අවුරුද්දේ අපි සම්පූර්ණයෙන් බද්ද ගෙවලා තියෙනවා. බද්දෙන් සම්පූර්ණ ප්‍රමාණය කියන්නේ 6000 ගෙවලා තියෙනවා. තව 540ක් අපිට තව ගෙවන්න ඉතුරු වෙලා තියෙනවා. එසේ 540 අපි ගෙවන්න ඕනි. ඒක උපචිතයි. එනිසා ඒ ජංගම වගකීම් යටතේ උපචිත ආදායම් බදු 540. උපචිත ආදායම් බද්ද 540. රුපියල් 12000ක හිමිකම් නිකුතක් සිදු කර ඇති අතර ලද මුදල් විකුණුම් කිරීමට බැර කරනවා. ආපස්සට. ඔන්න දැන් ප්‍රශ්නයක් ආවා. ඇයි? දැන් කලින් අපි මේක ගත නැතුව කැලිම විකුණුම් කොමිස් ගෙනුම් ගත කරා. දැන් විකුණුම් කොමිස් ඔතෙන්දී දැන් ආය අවුට් නේ? ඔන්න ප්‍රශ්නේ හිරවනවා. ඇයි? වාර්ෂික තුල රුපියල් 12000ක හිමිකම් නිකුතක් කරලා තියෙනවා. ඒකේ ලද මුදල් ගිණුමට හර කරලා විකුණුම් ගිණුමට බැර කරලා තියෙනවා. විකුණුම් ගිණුමට බැර කරන්න බෑනේ. එතකොට විකුණුම් ගිණුමට බැර කරා කියලා කියන්නේ අනිවාර්යයෙන්ම අර විකුණුම ඇතුලේ මේ 12000ක මේ හිමිකම් නිකුතෝ තියෙනවා. එතකොට එන කේස් එකක් නේ. රයිට්. ඕන ගාන සම්පූර්ණයෙන් අපි පැටලෙනවා දැන් අපිට. ගැලිපිල මාරු වෙලා ඉතින්. ගැලිපිල තා ටිකක් උඩට දැම්මම ඒක හරියනවා. 102ක් තියෙනවනේ විකුණුම්. රයිට්. 102ක් විකුණුම් තියෙනවා. එතකොට 102ක් විකුණුම් 102යි විකුණුම් මේ 102කින් මේ 12000 අයින් වෙනවා. 102කින් 12ක් ගියාම 90යි. රයිට්. 112ක් ගියාම 90යි. එතකොට 90 විකුණුම් වටිනවා. නිසා විකුණුම් විදිහට දාන්නේ කීයද මෙතන? 90යි. හිමිකම් නිකුතව දාන්න 12000. ඒක හිමිකම් නිකුතේ නැද මුදල රුපියල් 12000යි. සාමාන්‍ය කොටස් ප්‍රාග්ධනයට එතන එකතු කරනවා. හිමිකම් නිකුතව 12000යි. දැන් අතන වගකීම් සහතික ප්‍රශ්නේ ආයි වෙනස් වෙනවා. මෙතන අවසාන ශේෂය යන්නේ සීට් එකක් නේ. එතකොට 90ට සීට් එකක් බලන්න ඕනේ. 90ට සීට් එකක් කියලා කියන්නේ 90000ට සීට් එකක්. කියන්නේ 900. අවසාන ශේෂය වෙන්නේ 900. එතකොට ලාභාලාභ විදිහට යන්නේ 820යි. ලාභාලාභ විදිහට යන්නේ 820යි 940 නෙමෙයි. වගකීම් සහතික වියදම විදිහට ගන්න ඕනේ කීයද? 820යි. ඊට පස්සේ අවසාන ශේෂ වගකීම් සහතික වියදම් විදිහට අවසාන ශේෂ ජංගම වගකීම් යටතේ වෙන්න ඕනි 900. right එතන පෙන්නන්න ඕනේ 900.
right ඊට පස්සේ හරි ඒ කියන්නේ අවධානයෙන් ඉන්න ලස්සන ගාන දානකොට මේ වගේ කැම්පේන් එකක් වෙච්ච එක වල අපිට පයින්වනේ right හරි ගමන්නේ අතන 90000යි ඒකට විකුණු 90000යි අපි ගත්තා විකුණු ඊළඟට සමග වාර්ෂික දේශීය ආදායම් බදු දෙපාර්තමේන්තුවේ වැට් බදු විදිහට 1900ක් ගෙවා ඇති අතර ඒ වෙනත් වියදම් වලට හර කර ඇත. මේ වැට් බදු ගෙවන ඒවා වෙනත් වියදම් වලට හර කරන්න බෑ. හරිද? ඒක වෙනත් වියදම් වලට හර කරන්න බෑ. වෙනත් වියදම් වලට හර කරන්න බැරි නිසා දැනට වෙනත් වියදම් වලින් තියෙන ප්‍රමාණය අපි අයින් කරන්න ඕනේ 1200. නිසා වැට් ගෙවීම 1200ක් විතර දාලා තියෙන නිසා එකෙන් අඩු කරනවා 1200. හරිද? 1900 1900 අඩු කරනවා වැට් එක දාන්න බෑ වෙනත් වේදම් වලට. ඒ නිසා එතනින් අයින් කරනවා. අපිට ඕන දැන් වැට් සඳහා පොඩි ගිණුමක් ඕනි. හරිද? මේ ගිණුමක් හදලා ගන්න එක වලට තේසි. හරි ගිණුමක් හදලා ගත්තා නම් මේක ලේසි වලට. ආරම්භක ශේෂය විදිහට ගන්න මෙතන. වැට් ගිණුමේ ආරම්භයේ වෙන් කිරීමක් තියෙනවා මේ 2014 අතර එක දිගට අධ්‍යක්ෂක අස්සත් තියෙනවා. වගකීම් සහතික ආදායම් බදු නෑ ආරම්භක ශේෂයක් දීලා නෑ. දැන් ආරම්භක ශේෂය විකුත් නෑ. ඊට පස්සේ වැට් සම්බන්ධ තියෙන ඒවා බලන්න මෙතන තියෙනවා ගැනුම් සහ වේදම් මත වැට් බදු තියෙන 5800ක්. හරිද? ගැනුම් සහ වේදම් මත වැට් බදු තියෙන 5800ක් ඒක හර වෙන්න. හරිද? ගැනුම් මත තියෙන 5800ක් ඒක හර වෙන්න. හරි ගැනුම් මත තියෙන වැට් එක හර වෙන්න. ඊට පස්සේ විකුණුම් මත වැට් තියෙන 13,500ක් ඒක බැර කරගෙන ඒක බැර කරනවා. ඊට පස්සේ 1900 ඒක වැට් ගිහින් හර කරනවා. ඒක වැට් ගිහින් කොට හර කරනවා. ඒක විහාර කරන්නේ වැට් ගිහින්. ඔය බැංක් එකේ තොරට ඒක කරන්නේ. මෙතන 13,500ක් වෙනවා. 13,500 මෙතන අඩුවට නේද? 5,700ක් යනවා. ඒක තමයි වැට් බදු වගකීම වෙන්නේ. 5,700. ඒකට ගෙවිය යුතු වැට් බදු 5,700යි. ඒක වෙනත් ගෙවිය යුතු දේ කියන සතහන ගෙවිය යුතු වැට් බදු 5,700. හරි බලන්න වැට් බදු කිලෝ. ඔතන තමයි වැට් බදු කිලෝ දාගන්න. 5,700ක් මෙතන බැර කරනවා. සර් වැට් බදු විදිහට වෙනත් ගෙවිය යුතු විදිහට 5,700ක් ගන්න. right ඊළඟට අධ්‍යක්ෂ සාමාන්‍ය කොටසෙන් ලක්ෂ යෝජනා කරන්නේ මේක සතහනක් කියන්නේ ඔබ ලියන්නේ නැහැ. හරි ඔයාලා ලියන්න මේක. ඔය ටික දැන් මතට පස්සේ අපිට පුළුවන් මේකේ දැන් තියෙන විස්තර ටික විශේෂ විදිහට විස්තර ටික ගන්න. ආරම්භක පොතේ තියෙන මේක හරි 2007 තියෙන ආරම්භක පොතේ
විකුණුම් පිළිවෙල වලට එන්නේ. පිළිවෙල සකසීම ඊළඟට මුදල් මෙතන සටහනක් අනිවාර්යෙන් ඕන වෙනවා. මේ දෙකක් තියෙනවා. හරිද? මේ නිසා අනිවාර්යෙන් සටහනක් දාන්න වෙනවා මෙතන. මොකද ඒ සටහන දාන්නේ? මේ සටහනට දානවා අපි මුදල් හා මුදල් සමාන වේ. මුදල් සමාන මුදල් තියෙනවා. මුදල් තියෙනවා 28950 භාණ්ඩාගාර බිල්පත් තියෙනවා 800ක් කියන්නේ ඒක. භාණ්ඩාගාර බිල්පත් තියෙනවා 800ක් ඒක ලියන්න එතන. ගැනුම් 40000යි. ගැනුම් 40000යි. හරි මම ලියන්නේ නැහැ ඉස්සරහින් ගැනුම් 40000යි. පරිපාලන වියදම් 8000යි බෙදා හැරීම් වියදම් 6000යි 8000 ගත්තා අපි බෙදා හැරීම් වියදම් 6000 ගන්න මෙතන නිකන් ලියන්න කෙලින් උනද වියදම් කියලා මේ කලින් ලියුම් විදිහට වියදම් කියලා කෙලින් දාන්න මෙතන 6000 ආයෙ වෙනකොට ලියන්න ඊළඟට වෙනත් වියදම් 2900ක් තියෙනවා ඒකත් එහෙමයි කලින් වගේ වියදම් කෙලින්වා 2900 මූල්‍ය වේදම් වලත් එහෙමයි එතන 300ක් තියෙනවා. කෙලින්ම ලියවා වියදම් කියලා 300 එච්චර. හරි වෙන මොකුත් ආයේ ඒකට එකතු කිරීම හරියට දැන් මෙතන මේ කරලා තියෙනවා ගලපන්න එහෙම මොකුත් කරන්න එපා. අර තියෙන වටිනාකම කෙලින්ම ලියා කරලා දාන්න තියෙනවා. ඊට පස්සේ ගෙවුලාභාංශ නේද තියෙන්නේ 450ක් ගෙවලා තියෙනවා. ඒක හිමිකා වෙනස් සීම් ප්‍රකාශනේ. ගෙවුලාභාංශ 450 අතවා කතිපයෙන් වලින් අට කරන්නේ 450. ප්‍රකාශිත කොටස් ප්‍රාග්ධනය 30000යි. ඒක ආරම්භක විශේෂ විදියට දාන්න. මේ මොකද මේ 12000 සටහන් වෙලා නැහැ. ඒක දැන් විකලුම් කිරීමකට ගියා කියවනේ. ඒ නිසා මෙතන 30000 තමයි ආරම්භක විශේෂය වෙන්නේ. ප්‍රත්‍යක්ෂ සංචිතයක් නැහැ. හරි. මෙතන සංචිතය නෑ ඒක වැඩි වෙදිලා ඒකට. හදවා ගතිපෙම් 8280යි. හදවා ගතිපෙම් 8280යි. පොදු සංචිතයක් එහෙම නැහැ. විකුණුම් හරි සමුචිත ෂෙයාර් හරි ගෙවිතු අධ්‍යක්ෂක දාස්ත 200ක් වෙනවා. මේකේ පොඩි ප්‍රශ්නයක් එනවා දැන් ගෙවිතු අධ්‍යක්ෂක දාස්ත 200ක් තියෙනවා. ඒකට අධ්‍යක්ෂක දාස්ත විදිහට අපි ඒකට දාමු පොඩි ටී ගිනනවා. හරි. ටී ගිනවක් දාලා හදමු. අධ්‍යක්ෂක දාස්තු ආරම්භයේ තියෙනවනේ 200ක් උපරිත 200. එතකොට ලාභාලාභ විදිහට යන්නේ 1200. මොකද 1200 යවන්නේ. මුදලින් හැබැයි ගෙවනවා අපි කියද 1300ක් ගෙවනවා. හරි මුදලින් කීයක් ගෙවනවද 1300ක් ගෙවනවා. එතකොට අවසාන ශේෂයේ විදිහට යන්නේ කියන්නේ 100ක් එනවා. තවත් 100 අධ්‍යක්ෂ ගාස්තු ගෙවන්න ඕන. හරිද? අපි ඉස්සෙල්ලාවේ මොකද ඉදිරියට ගෙවලා කියලා කතාවනේ. ඉදිරියට කියමු සීන් එකක් ගත්තද? ඒක ජංගම වත්තම
ඒක එතෙන් දෙන්නේ 100 100 15ට ඒක දානවා එතන වෙනත් ගෙවිය යුතු සටහන් උපචිත අධ්‍යක්ෂක ගාස්තු 100 උපචිත අධ්‍යක්ෂක ගාස්තු විදිහට 100ක් දාන්න ඒක උපචිත රයිට් උපචිත වෙනවා එතන 100 පැහැදිලිද හරි මොකද ආරම්භයේ තියෙනවනේ 200 උපචිත වෙලා තියෙනවනේ නිසා අවසානයේ 1300ක් ගෙවම තව 100 උපචිත වෙනවා හරි ඉතින් අපිට දැන් තුලණය කරගන්න ලේසි එකොනොම් පිරිවෙය හදාගන්න එකොනොම් පිරිවෙය ගත්තාම මෙතන එනවා එකතුව 43000යි එකොනොම් පිරිවෙය එනවා 39600ක් කරනවා එකොනොම් පිරිවෙය 39600 වෙනත් ආදායම් තියෙනවානේ සටහනයක වෙනත් ආදායම් තියෙනවා 800ක් තියෙනවා එතකොට බෙදාහැරීම වේදම් වෙනවා 10420ක් 12520යි 1300යි 800යි මූල්‍ය වේදම් ඊපස්සේ බදු පෙර ලාභ සටහන අංක 2 ආදායම් බද්ද අංක 3 කාලච්ඡේදයේ ලාභය 19320ක් වෙනවා 19320යි ඒක ගිනිනවා වෙනත් හිමිකම් වෙනස් වීම ප්‍රකාශ වෙන වෙනත් ස්ථීන ආදායම් යටතේ ප්‍රත්‍යාගෙන සංචිතය එනවා 1800ක් වෙනවා 1800ක් වෙනවා ප්‍රත්‍යාගෙන සංචිතය ඊපස්සේ දේපල ඉදිරියට උපකරන ලේඛනය දාන්න ලේඛනය දැනස් කරාම මේ වගේ නැති වලට දේපල ඉදිරියට උපකරන ලේඛනය බලනවා දාහනාගේ 38200ක් වෙන අවසානයේ 38200 තමයි එතකොට ධාරණ වටිනාකම වෙන්නේ මේක ගෙනියන්න ඕන මෙතෙන් භාවිතයේ තියනකම් වල සටහන අංක 4 මෙතන මහ 6 මුදල් හා මුදල් සමාන දෙයක් දැයි කියලා එකට සටහන දාන්න වෙනවා අංක 6 එතන තියෙනවා ශේෂයෙන් මුදල් හා මුදල් සමාන දෙය ගත්තාම 29750ක් තියෙනවා 29750යි ඊට පස්සේ ඊළඟට ඕන වෙනස් දෙවිය යුතුද ජාතක වගකීම් යටතේ එතන ගන්න සටහන අංක 7 අපරාධ 2020ක් එතකොට හිමිකම වෙනවා 40 සාමාන්‍ය කොටස් 42000යි සංචිත 1700යි රටවාගත 27150යි කල්පතු නාහිමි වෙනවා 2760යි වගකීම් වල ගත්තහම සම්පූර්ණ එකතු 8640යි 82යි 350ට විදිහට බැලන්ස් වෙනවා right එහෙනම් අපි හතරවෙනි ගානත් හැදුවා දැන් මේ ගාන වල ඊට පස්සේ ඔයාලා පස්වෙනි ගාන හදන්න ඕනේ හරි ඔයාලා ගානක් හදලා ගාන ඉස්සර හොර වෙන්න ඕනේ මේ ගාන හදන්න right හරි අපි ඊළඟට බලමු පස්වෙනි ගාන කොහොමද හදන්නේ කියලා හරි